සියලු දෙනාට පින්වත්නි අප ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලෙහි දේශනා කළ 84000ක ධර්මස්කන්ධය සමහිත සුව පිණිස මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ මයිලපිටිය මහා අනද සෙනසුනෙහි නිර්මාතෘ අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට සිය පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ ගම්පොළ කීරපනේ පදිංචි HMISB වීරකෝන් මහතා සමග සහෝදර සහෝදරියන් ඇතුළු එම පවුලේ පින්වත් ඥාතී හිතවතුන් විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සියථාපි භික්ඛවේ තූල පිච්චුවා කප්පාස පිච්චුවා ලහුකෝ වාතු පාදානු සමේ භූමි භාගේ නික්ඛිතෝ තමේනං පුරත්තිමා වාතෝ පච්චිමේන සංහරිය පච්චිමෝ වාතෝ පුරත්තිමේන සංහරිය උත්තරෝ
දක්ඛිනේන සංහරෙය්‍ය දක්ඛිනෝ වාතෝ උත්තරේන සංහරෙය්‍ය තං කිස්ස හේතු ලහුකත්තා භික්ඛවේ කප්පාස පිචුනෝ ඒවමේව කෝ භික්ඛවේ යෙහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා ඉදං දුක්ඛන්ති යතා භූතං නප්පජානන්ති ඉදං දුක්ඛ සමුදයන්ති යතා භූතං නප්පජානන්ති අයං දුක්ඛ නිරෝධන්ති යතා භූතං නප්පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යතා භූතං නප්පජානාති තේ අඤ්ඤස්ස සමනස්ස වා බ්‍රාහ්මනස්ස වා මුඛං උල්ලෝකින්ති අයං නූන භවං ජානං ජානාති පස්සං පස්සතිති තං කිස්ස හේතු අදිට්ඨත්තා භික්ඛවේ චතුන්නං අරිය සච්ඡානං සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි සියලු දෙනාම ඊ타ම ධර්ම ගෞරවයෙන් බලාපොරොත්තු වෙන්නේ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මුළු මහත් ලෝක සත්වයා වෙත පතලා වූ මහත් වූ කරුණාවෙන් අවබෝධ කොටගෙන දේශනා කළ ධර්මස්කන්ධයෙන් දහම් කරුණු කීපයක් දේශනා කරවාගෙන ශ්‍රවණය කිරීම සඳහා මේ දේශනාවේ දායකත්වයේ දරන ගම්පොළ කීරපනේ පදිංචි HMISB වීරකෝන් මහත්මයා සහ සහෝදර සහෝදරියන් ඇතුළු පින්වන්ත ඥාති පිරිස මේ දේශනාව තමන්ද ශ්‍රවණය කරමින් ලක්වැසි මෙන්ම ලෝවැසි ධර්ම ශ්‍රවණයට කැමැති සසර දුක සසර බය දකින හැම දිනාටම මේ දේශනාව ශ්‍රවණය කරන්නටත් ඉඩ අවකාශ සලසමින් ධර්ම දානමය කුසල ධර්මයන් රැස් කර ගන්නට යෙදෙනවා. පින්වතුනි, ආනිසංස වශයෙන් බලනකොට තමන්ට මීටත් වඩා ආනිසංසදායක දානයක් වෙනත් නැහැ පින්වතුනේ. ලබන අය පැත්තෙන් බලනකොට මේ දේශනාවේ ධර්ම ලාභේ ලබන අයටත් මීටත් වඩා අගනා ලාභයක්
ලෝක ධාතුවේ ලබන්න වෙනත් නැහැ. දෙන පිරිසටත් ලබන පිරිසටත් අගනාම මහානීයම දානයයි ලාභයයි ධර්ම දානය ධර්ම ලාභය. ඒ නිසා එවන් කුසල් දහම් ඔබ සියලු දෙනාම සම්පාදනය කරගන්න මොහොතේ දායකත්වයේ දරණ පින්වන්ත ඔබටත් ඔබේ දායකත්වයෙන්ම ලොව පුරා ධර්මයේ ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් සුවසේම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ ඇති කරගෙන පින්වතුනි සියලු දෙනාම ඊටමත් මැනවින් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි අද මේ දේශනාව සඳහා මාතෘකා කළා තරමක් දීර්ඝ මාතෘකා දේශනා පාඨයක් එහෙත් අගනා දේශනාවක් සඳහන් වෙන. මේ දේශනා පාඨයේ සඳහන් වෙන සූත්‍ර දේශනාව සංයුත්ත නිකායටයි අයිති වෙන්නේ. සංයුත්ත නිකායේ සච්ච සංයුත්තේ කියලා වෙනම වර්ගයක් තියෙනවා. සච්ච සංයුත්තේ. සංයුත්තයක් කියන්නේ සූත්‍ර එකතුවක්. එතකොට ඇයි මේ සූත්‍ර එකතුවට සච්ච සංයුත්තේ කියන්නේ? මේ සූත්‍ර එකතුවේ තිබෙන සූත්‍ර දේශනාවලින් දේශනා වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳවයි. චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඒ නිසා තමයි ඒ සූත්‍ර එකතුවට සච්ච සංයුත්තේ කියලා කියන්නේ. ඒ සච්ච සංයුත්තේ සූත්‍රයක් තියෙනවා. සූත්‍රයේ නම ඉන්ද කීල කියන සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? ඉන්ද කීල සූත්‍රය. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සච්ච සංයුත්තේ ඉන්ද කීල කියන සූත්‍රය තමයි මේ දේශනාවේ නම. පින්නතුනි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ලෝක සත්වයා වෙත පළමු කොටම දේශනා කරද්දී දේශනා කළ සූත්‍ර දේශනාව තමයි ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට තවත් නාමයක් කියනවා චතුරාර්ය සත්‍ය දේශනාව කියලා. බුදු කෙනෙක් අවබෝධ කරගත්තු මේ හරය තමයි පින්නතුනේ චතුරාර්ය සත්‍ය හැටියට ධම්සක් පැවතුම් සූත්‍රයේදී දේශනා කළේ. එතකොට ඒ තමයි මොනවද මේ චතුරාර්ය සත්‍ය? දුක්ඛාර්ය සත්‍ය, ඊළඟට දුක්ඛ සමුදයාර්ය සත්‍ය. බොහෝ දෙනෙක් දුක්ඛ සත්‍ය කියනවා. දුක්ඛ සත්‍ය කියලා කියන්න බෑ. දුක්ඛාර්ය සත්‍ය වෙන්න ඕනේ. ආර්ය කියන වදන ඒ කාන්තෙන් යෙදෙන්න ඕන චතුරාර්ය සත්‍ය විස්තර කරන තැනදී. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය. මේක ඕනෑම ගැටලුවක් දෙස බලන්න පුළුවන් ප්‍රවේශය. මේක පින්වත්නි මේ සංසාරෙන් අත මිදීම පිණිස වගේම අපේ කාගේ වුණත් පින්වත්නි සැබෑම ඕනෑම ගැටලුවක් සැබවින්ම විසඳන්නට නම් ඒ විසඳීමට ප්‍රවේශය ගන්න තියෙන්නේ මේ න්‍යාය ඔස්සේ. ගැටලුවට හේතුව ඊළඟට ගැටලුව නැති කරන්නේ ගැටලුව නැති කිරීම සහ ඒ ගැටලුව නැති කරන්නේ කොහොමද? මේකනේ ප්‍රවේශය. රෝගය හටගන්නේ කොහොමද? රෝගය නැති කිරීම සහ රෝගය නැති කරන්නේ කොහොමද? බලන්නකො භාග්‍යතුන් වහන්සේ වදාලා අවබෝධ කරගත්ත මේ ආර්ය සත්‍ය හතර පින්වත්නි. නමුත් බුදු කෙනෙක් අවබෝධ කරගන්නේ මේ මතුපිට ලාමක වූ ප්‍රාථමික වූ ගැටලුවල හින්න නෙවෙයි. බුදු කෙනෙක් මේ ධර්මය අවබෝධ කරගන්නෙත්
දේශනා කරන්නේ මේ සසරේ අපි ලොකු අවුලක ඉන්නේ. අගක් නැති මුලක් නැති සසරක අපි ලොකු අවුලක ඉන්නේ පින්නත් නේ. හිතන්න එපා අපි කවුරුත් අවුලක නෙමෙයි කියලා. නේද? මේ කොරෝනා එක අවුලක් විතරයි ওই සංසාරේ. ව්‍යාධි කියලා බුදුහාමුදුරුවෝ තනි වචනෙන් කිව්වා මේක වගේ කොච්චර තියෙනවද තව? නේ? එක රෝගයක් අපි රෝගවලට නම් දැම්මට බුදුරජාණන් වහන්සේ රෝග ඔක්කොම අරගෙන අපිට තනි වචනයකින් කිව්වා ව්‍යාධි කියලා. ඔකනේ කියන්නේ අපි මොකද කරන්නේ? රෝග හොය රෝගවලට නම් දානවා. නම් ඉවරකුත් නැහැ, රෝග ඉවරකුත් නැහැ, ලෙඩ ඉවරකුත් නැහැ. නේ? හැම වෙලාවකදීම අපි කරන්නේ මේ ලෝකේ අපි කියන්නේ මේ පෘථග්ජන ලෝකයා. ධර්මය නොදන්න ධර්මයට අනුගතව නොහිතන ලෝකයා හැම වෙලාවෙම පින්වත්නි ප්‍රශ්නේ තමයි හාරන්නේ. හාර විමසන්නේ තව ප්‍රශ්නේමයි. බුදුවරු ලෝකේ පහළ වෙලා ප්‍රශ්නය අවබෝධ කරගෙන පිළිතුරු හොයනවා. අපි හාරන්නේ ප්‍රශ්න පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපිට දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය කුමක් පිණිසද? මේ සංසාරේ තියෙන මහා අවුලෙන් අපිට අත මිදීම පිණිස, ගැලවීම පිණිස. සසරේ අපි කවුරුත් මහා සැපයක ඉන්නවා කියලා නම් හිතන්න එපා. මහා සැපයක ඉන්නවා කියලා හිතන්න එපා. අපි ඉන්නේ පින්වත්නි හරියට මොන වගේද? අපි පර්වතයක් පල්ලේ වැටෙන සිහි මුලා වෙච්ච මිනිස්සෙක් වගේ. සිහි මුලා වෙච්ච මිනිස්සෙක් මහා පර්වතයක් උඩ ඉඳලා පල්ලෙහාට වැටෙනකොට මොකද වෙන්නේ? වැටිච්ච එකම මැරිලා යනවා. හැබැයි වැටෙනකොට ඇඟට සීතල හුලං එහෙම වදිනවනේ නේ. වැටෙන්නේ මොකටද? ඒ කාන්තෙන් වැටිච්ච ගමන් මැරෙනවා. මැරෙන්න වැටෙන වැටිල්ල වුණත් ඒ වැටෙනකන් ඇඟේ සීතල හුලං එහෙම වදිනවද නැද්ද? වදිනවා. එතකොට අනේ සැපයි කියලා. නේ? අනේ සැපයි කිය මේ වැටෙන්නේ මොකක්ෙන්ද? මැරෙන්න. ඔබ කරන්නෙත් ඕකම නෙමෙයිද? අපි කරන්නෙත් ওই ටිකමනේ. අපි කරන්නෙත් ওই ටිකමයි. අරන් ගියපු කෙනෙකුත් නැහැ, ඔක්කොම දාලා යද්දි පින්නත් නේ අරන් යන්න වගේ එකතු කරගන්නවා. නේ? අපිටම තේරෙන දැන් අපි මොනතරම්නම් දේශනාවේ අහලා තියෙනවද සිටුවරුන්ට ඒ සිටු පුත්‍රයන්ට ධනය බාර දෙනකොට ඒ භාණ්ඩාගාරිකයා එසනින් ඒ අයට කල්පනා වෙනවා අනේ මගේ අත්තමුත්ත පවා එකතු කරපු අරන් ගිහිල්ලා නැහනේ. නේ? එහෙනම් මට මේක අරන් යන්නත් වෙන්නේ නැහැ කියලා ඔය ටික දන් දීලා කොච්චරනම් වනගත වෙච්ච අය හිටියද දේශනාවේ. දැන් අපිට ඒ සිහිනුවන උපදින්නේ නැහනේ. නේ? දැන් ඒ ඇත්තන්ට බුදුබණ අහන්න ලැබිලා නෙමෙයි සමහර අය. සිහිනුවන ඉපදිලානේ. දැන් ඒ සිටුවරු වනගත වෙලා තවුස්දම් රකින්න ගියේ තවුස්දම් රකින්න යන්නේ නැහනේ බුදුබණක් අහන්න ලැබුණා. එහෙනම් බුද්ධ ශාසනයක පැවිදි වෙනවනේ. එදා බුදුබණ නැහුවා වුණත් පින්නතුනේ එදා මේ මිනිස්සුන්ට ඒ කාරණේ තේරුම් ගන්න සිහිනුවන තිබුණානේ. අද අපිට බුදුබණ තේරෙනවා. මැරෙනකොට අරන් යන්නේ නැතේ. සියලු සංස්කාර ධර්මියෝ අනිත්‍යයි. වය ධම්මා සංඛාරා ඔක්කොම දන්නවා. ඔක්කොම දැනගත්තට පින්වත්නි අම්මගේ තාත්තගේ අත්තගේ මුත්තගේ දේවල් අපිට ලැබෙනකොට ඔච්චර බණ අහලවත් අපිට තේරෙනවද ඒ අය අරන් ගියෙත් නැහැ මට මේක අරන් යන්න වෙන්නෙත් නැහැ කියලා. එහෙනම් මොකක්ද අඩුව තියෙන්නේ? අඩුව තියෙන්නේ මෙනෙහි විය යුතු තැන පින්නතුනේ අපිට සිහිය නැහැ ධර්ම කාරණේ මෙනෙහි කරගන්න. දෙමව්පියන් සන්තක ධනය ලැබෙන දවසේදී
මතක් නොවිච්ච ධර්මය මැරෙන වෙලාවෙදිත් මතක් නොවුනොත් වැටහෙනවද මේ කියන දේ? දෙමව්පියන් සන්තක දීපල ඉඩකඩම් ධන සම්පත් ලැබෙනකොට අනේ ඒ අයත් මේවා අරන් ගිහිල්ලා නෑනේ මටත් අරන් යන්න වෙන්නේ නෑ කියලා මතක් නොවිච්ච ධර්මය එදා මැරෙන වෙලාවෙත් ඕවා අතෑරෙන වෙලාවෙත් මතක් නොවුනොත් ඔයත් සුගතියයිද දුගතියයිද? ඔය දෙකෙන් මොකද වෙන්නේ? ඒකාන්තයි දුගතියකද නැද්ද? ඒකාන්තයි දුගතියක. දුගතිය කියන්නේ එක්කෝ ලෝදිය බිබී ගිනිදැල් සැර කකා දුක් විඳින නිරේක. අවුරුදු වලින් නෙවෙයි දවස් වලින් නෙවෙයි කල්ප වලින් කාලය මනින නිරේක. අබ්බුද නිරබ්බුද ගානින් කාලය මනින්න වෙන නිරේක. අවුරුදු ගානින් මනින්න බෑ නිරේ ආයුෂ. එක්ක එහෙම තැනක. නැත්තම් බල්ලෝ බලල්ලු ගවයෝ වගේ තිරිසන් ලෝකේ ඊට වඩා කොච්චර පිළිකුල් සහගත මේ හතරාපායට වැටුණට පස්සේ අනතුර තමයි එතනදී ධර්මයේ වැටෙන්නේ. ඒක ලේසි නෑ. එතනදී කුසලයේ වැඩෙන්නේ ඒක ලේසි නෑ. එතනදී දුගතියට වැටිච්ච සත්වයාගේ එකම දේ තමයි පින්වත්නි කායික බලය. ප්‍රබලය විසින් දුබලය මරාගෙන කනවා. ගෙම්බෙක් ගිල දමනකොට ගැරන්ඩියෙක් ඇවිල්ලා එතනදී ගැරන්ඩියා කායික බලයෙන් බලවත් වෙනකොට ගැරන්ඩියා ගිල දමන්න තව බලවතෙක් ඉන්නවා. ඔහොම කැරකිලා බලපුවම අන්තිමේදී මිනිස්සු ඒ සතාව මරාගෙන කාලා ආයෙත් මුලටම යනවා මිනිස්සු. හිතන්න බලන්න. එක්ක තිරිසන් ලෝකයක. එහෙමත් නැත්නම් පින්වත්නි പ്രേත ලෝකයක. പ്രേත ලෝකෙත් පිනක් හරි අනුමෝදන් වෙන්න පුළුවන් කොටස ස්වල්පයි. පිනක්වත් ගන්න බැරිව බුද්ධාන්තර ගණන් දුක් විඳින අය තමයි ඉන්නේ. සෙම කනවා, සොටු කනවා. අද අපි ඊයා කියලා හිතුවට එදාට ප්‍රියම ආහාරය ඒක. මේ මනුස්ස ලෝකයේ ආහාරයට අද අපි ඇලිලා ඉන්නේ. ඒකනේ තත්‍රාබිනන්දිනී කියන්නේ. එදා പ്രേත ලෝකේ ඉපදුනාට පස්සේ අනේ මට මේක කන්න බෑ කියයිද? නෑ එදා പ്രേත ලෝකේ ඒ ආහාරයේ ඒ සත්වය ඇලෙනවද නැද්ද? ඇලෙනවා පින්නත්. මිනිස්සයා මනුෂ්‍ය ආහාරය ගන්නකොට මිනිස්සයාගේ ඇඟෙන් වැටෙන දාඩිය බිඳුව උරාගෙන බොන්න මොනතරම් പ്രേතයෝ ඉන්නවද? මිනිස්සයා මනුස්ස ආහාරය අරගන්නකොට මේ ශරීරයෙන් පිට වෙන අසුචි ආහාරය කරගන්න പ്രേතයෝ. මූත්‍ර ටික ආහාරය කරගන්න പ്രേතයෝ. අන්තිමේදී අපි චිතකයකට නංවලක් ගිනි තියනවා කියමුකෝ. මේ මිනිය දැවෙනකොට පිච්චෙනකොට පින්වතුනේ ඥාතියෙක්වත් ළඟපාත ඉන්නේ නැහනේ. හැබැයි ඒකෙන් වැగిරෙන ඕජාව හූරලා අරගෙන බොණ්ඩ ප්‍රේතයෝ නැද්ද? කොච්චර ඉන්නවද? මේ പ്രേත ලෝකවල දොරවල් අපිට වැහිලාද තියෙන්නේ? අපි පිළිකුල් කරන්න ඕන പ്രേත ලෝකය නෙවෙයි ඇත්තටම. പ്രേත ලෝකය පිළිකුල් කරන යමෙක් ඉන්නවා නම් පිළිකුල් කළ යුත්තේ പ്രേත ලෝකේ යන කර්ම. වැටහෙනවද? പ്രേත ලෝකයේ ගැන අපිට පිළිකුලක් තියෙනවා නම් අපි පිළිකුල් කරන්න ඕන പ്രേත ලෝකෙම නෙමෙයි. ඒ പ്രേත ලෝකයේ උපදින්නේ යම් සත්වයක යම් අසත් ධර්මයක් හින්දානම් අන්න ඒ අසත් ධර්මයේ තමයි පිළිකුල් කරන්න ඕන ඊටත් වඩා. හැබැයි අපි අසත් ධර්මයේ පිළිකුල් කරනවද? പ്രേත ලෝකයේ උපතට හේතු වුණ අසත් ධර්මයේ පිළිකුල් කරන්නේ නෑ. ඊර්ෂ්‍යාවෙන්, මසුරු කමින්,
ඇලිලා බැඳිලා ඉන්නවා. ඒක පිළිකුල් කරන්නේ නැහැ. හැබැයි പ്രേත ලෝකෙ පිළිකුල් කරනවා. නේ? යාපනයේ යන්න කැමති නැතුව යාපනයේ බස් එකකට කැමැත්තෙන් නැග්ගා වගේ වැඩක්. එතකොට මොකද වෙන්නේ? යාපනයේ යන්න කැමති නැහැ. හැබැයි යාපනයේ යන බස් එකේ යන්න කැමති. එතකොට කැමති නැති වුණාට යාපනයේට යන්න වෙන්නේ කොහොමත් යාපනයේට තමයි. එතකොට මම මේ උපමාවක් කිව්වේ പ്രേත ලෝකයට කැමති නැති වුණාට සමාදන් වෙලා දියුණු කරන්නේ പ്രേත ලෝකේ යන්න වෙන කර්මේ නම් වැටෙන්නේ නැද්ද එතෙන්ද? වැටෙන්නේ එතෙන්ද. තිරිසන් ලෝකේ අපි පිළිකුලයි අපි කැමති නැහැ. හැබැයි අපි සමාදන් වෙලා දියුණු කරන්නේ තිරිසන් ලෝ උපදින්න හේතු වන කර්මයක් නා. හිතෙන් හරි කයෙන් හරි වචනෙන් හරි. ඒ නිසා යමෙක් දුගතියට කැමති නැත්තම් දුගතියට කැමති නැති කෙනා පිළිකුල් කටයුතු වන්නේම පින්නතුනේ දුෂ්චරිතයමයි. දුගතියේ වැටෙන්න කැමති නැති කෙනා පිළිකුල් කටයුත්තේම පින්නතුනේ අකුසල සිතමයි. අකුසල සිතමයි. එතකොට මහ අවුලක ඉන්නේ අපි මේ සංසාරයේ. දුක් පහු කරගෙන ඇවිල්ලා දුක් විඳගෙන ඇවිල්ලා මනුස්ස භවයකට ඇවිල්ලා දැන් මැරුණොත් ආයෙත් ඇරිච්ච හතර අපායේ දොරවල් තමයි පේන්න තියෙන්නේ. එහෙනම් අවුලක නෙමෙයිද? අපි විශාල අවුලක ඉන්නේ. අන්න ඒ අවුල පින්වත්නි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙනයි එවන් අවුලකින් සසරින් ගැලවීම පිණිසයි භාග්‍යතුන් වහන්සේ මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන දේශනා කළේ. මේ තමයි පින්වත්නි ප්‍රවේශය. යම් කිසි කෙනෙක් මේ ආර්ය සත්‍ය දැකීම මොන තරම්නම් වැදගත්ද කියලා දේශනාවේ කියනවා. මහණෙනි සත්‍ය සත කියලා සූත්‍රයක් තියෙනවා. මහණෙනි එක මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාට උදේට කිනිස්සකින් පාරවල් 100ක් අනිනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඒ කිනිසි පාරවල් 100ක් අනින එක දුකද්ද සැපද්ද කියලා. ස්වාමීන් වහන්සේලා උත්තර දුන්නා ස්වාමීනි කිනිසි පාරවල් 100ක් ඕනේ නැහැ. එකක් එන්නත් ඒක අප්‍රමාණ දුකක්. මහණෙනි ඒ මිනිස්සයාට උදේට අනිනවා කිනිසි පාරවල් 100ක්. දවල්ටත් අනිනවා කිනිසි පාරවල් 100ක්. මේක උපමාවක්. රාත්‍රියටත් අනිනවා කිනිසි පාරවල් 100ක්. දැන් එතකොට දවසකට කිනිසි පාරවල් කීයද? 300ක්. එතකොට පින්නතුනේ එහෙම දවසකට කිනිසි පාරවල් 300 ගානේ කකා මේ මිනිස්සයා ජීවත් වෙනවා අවුරුදු 100ක්. මේ අවුරුදු 100ෙම හැම දවසකම මේ මිනිස්සයාට කිනිසි පාරවල් 300 ගානේ අනිනවා. දුකද්ද සැපද්ද අහනවා. දැන් ඔබට කිව්වොත් එහෙම ඔය ඇත්තන්ට කිනිසි පාරවල් 300ක්වත් අවුරුදු 100ක්වත් ඕනේ නැහැ. මං ඔබට කියනවා මෙහෙම එකක්. මං ඔය ඇත්තන්ට කිනිසි පාරවල් 10ක් අනිනවා. ඒ කිනිසි පාරවල් 10 එන්නට පස්සේ ඔබ ඉල්ලන ඕන දෙයක් දෙනවා. එපා නම් කිනිසි පාරවල් අනින්න එපා කියන්නේ. මං කියනවා දැන් ඉල්ලන්න හැබැයි දෙන්නේ කිනිසි පාරවල් 10ක් ඇනලා. ඔබ මොනවද ඉල්ලන්නේ? ඔබ මොනවා වෙනුවෙන්ද කිනිසි පාරවල් 10ක් ගන්න කැමති? 10ක් ඈ?
මහා තට්ටු 7ක ගයක් වෙනුවෙන් කැමතිද? තට්ටු 7ක ගයක් දෙනවා කිව්වොත් එහෙම කිනිසි පාරවල් 10ක් අනිලකන් හිටියොත් ඔබ ඉන්නවද නැද්ද කියලායි මං අහන්නේ. මොකද කරන්නේ? ඉන්නවද? නෑ. ඒ කියන්නේ මට තට්ටු 7ක ගයක් ඕනේ නෑ. ඒක ඉවසන්න බෑනේ. ඒකනේ. ඔය ඇත්තන්ට කියනවා මුළු ගමකම බාරකාරත්වයේ අධිපතිත්වයේ දෙනවා කියලා. ගමක කැමතිද? කිනිසි පාරවල් නොකා ඉන්නවද? කිනිසි පාරවල් 10ක් කාලා ගමක අධිපතිකම ගන්නවද? මොකද කරන්නේ ඔය දෙකෙන්? කිනිසි පාරවල් නොකා ඉන්නවා. රටේ රජකම දෙනවා කියනවා. හැබැයි කිනිසි පාරවල් 10ක් අනින්න ඕන කියනවා. මොකද කරන්නේ? රජකම දෙන්න කිනිසි පාරවල් කන්නම් කියනවද? නැත්තම් ඒ රජකම ඕනේ නැහැ කියනවද? ඔය දෙකෙන් මොකද කරන්නේ? මං අහන්නේ මේ ඊටාම සරල කාරණයක්. ඔය දෙකෙන් මොකක්ද ඉල්ලන්නේ? කිනිසි පාරවල් කාලා රජකම ගන්නවද නැත්නම් රජකම අතාරිනවද? රජකම අතාරිනවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ කියනවා දවසකට කිනිසි පාරවල් 300 ගානේ කකා අවුරුදු 100ක් ජීවත් වුණොත් යම් කිසි කෙනෙක්. හැබැයි එච්චර කිනිසි පාරවල් කෑවොත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා එහෙම කියනවනේ. දැන් කිනිසි පාරවල් 10ක් කෑවොත් ගෙයක් දෙනවා කිව්වා වගේ දවසකට 300 ගානේ කිනිසි පාරවල් කකා අවුරුදු 100ක් ඒ දුක වින්දොත් එහෙම අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කියනවා නම් එහෙම වෙන්නේ නැහනේ. නමුත් එහෙම වෙනවා නම් මහණෙනි ඒ කිනිසි පාරවල් ටික කැමැත්තෙන් විඳ ගන්න කියනවා. කැමැත්තෙන් විඳ ගන්න කියනවා. ඇයි? එහෙම හරි මේ ආර්ය සත්‍ය අවබෝධ නොවුනොත් විඳින්න වෙන දුක නම් ඔయిత වඩා වැඩි කියනවා. දැන් තේරෙනවද ඔය ඇත්තන්ට මේ මොකද්ද කියන්නේ කියලා? අපි අහෝ සැපයි අනේ සැපයි කියලා ගත්තු සැප ගැන මේ කියන්නේ. ගත්තු සසර ගැන මේ කියන්නේ. ඇවිද ඉපද මෙරි යන ගමන ගැන මේ කියන්නේ. කිනිසි පාරවල් දවසකට 300 ගානේ කකා අවුරුදු 100ක් ජීවත් වුණොත් හැබැයි ඒ අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කියනවා නම් මහණෙනි කැමැත්තෙන් ඒ කිනිසි පාරවල් කන්න කියනවා. ඒක කාලා හරි ධර්මය අවබෝධ වුණොත් ඒක එතනින් ඉවරයි. හැබැයි එහෙම හරි ධර්මය අවබෝධ නොවුනොත් නම් මේ සසරේ විඳින්න වෙන දුක් සීමාවක් නැහැ කියනවා. දැන් තේරෙනවද අවුලක ඉන්නවා කියලා? ඒ අවුල ඊළඟ හුස්ම රැල්ල උඩට අදිනකොට වෙන්න බෑද? නේ? ඒ නිසා වටහා ගන්න පින්නතුනේ ඔබ පින් ඇතුව ආපු ගමනක් මේ. හැබැයි බොහෝ දෙනා පිනෙන් පටන් ගන්නවා පව්. බොහෝ දෙනා පිනේ විපාකෙන් තමයි පව් කරන්න පටන් ගන්න පින්නොත්නේ. වැටහුණද මේ කියන දේ? රූපය ලැබෙනවා පිනට. ලැබිච්ච රූපෙන් තමයි පටන් ගන්න ඊතුරු පව් ටික කරන්න. වෙන්නේ නැද්ද? ඕක තමයි කියන්නේ සම්පත් විපත් වෙනවා කියලා. අපි සසර පුරා මේ සම්පත් හෙව්වා. හොයලා ඒ සම්පත් ලැබෙනකොට අපේ හිත හැදිලා නැත්තම්, අකුසල සිතිවිලි දුරු වෙලා නැත්තම්, සීලයක් නැත්තම්, ධර්මයක් නැත්තම්, ලැබිච්ච සසර පිනින් ලැබිච්ච සම්පත්තියෙන් විපත පටන් ගන්නවද නැද්ද? විපත පටන් ගන්නවා. මනුස්ස භවයකට ආවා පින් හින්දාද පව් හින්දාද? පින් හින්දා. මනුස්ස භවයේදී අම්මා මැරුවොත් ආනන්තරයයි. බුදු කෙනෙක්ගෙන් බණ ඇහුවත් අවබෝධ වෙන්නේ
අවබෝධ වෙන්නේ නැහැ ඒ භවයේදී. හැබැයි තිරිසං භවයේ උපදින්නේ අකුසලයකින්. තිරිසං භවයේ උපන්න සත්වයා මව් සත්වයා මරුවොත් ආනන්තරී වෙනවද? ආනන්තරී කර්මයක් වෙන්නේ නැහැ. මයකයි කිව්වේ මේ සමහර අය මහපින් කරගෙන මහපිනේ මහඵල ලැබෙනකොට ඒ මහඵලයෙන් තමයි මහපව් පටන් ගන්නෙ. ඒකයි අවුලක් කියන්නේ. ලොකු අනතුරක ඉන්නේ. සුගතියේ කියලා හුස්මක් ගන්න පුළුවන් කමක් හුස්මක් ගන්න බෑ පින්වත්නි. සුගතියේ කියලා හුස්මක් ගන්න බෑ. ලේසි නෑ මේ කාරණේ. කියන්නේ දුගතියේ වැටිලා දුගතියේ අය අකුසල කර්ම විඳිනවා. හැබැයි එතන විඳින හුඟක් අය විඳින්නේ මතක තියාගන්න සුගතියේදී කරගත්තුවා. නේ? සුගතියේදී කරගත්තු වෙයින් තමයි දුගතිය විඳවන්නේ බොහෝ දෙනෙක්. ආයි ගොඩ එන්න බෑ. එතකොට සුගතියකට එන්නේ ඕකටද? අවුලක නෙමෙයිද එහෙනම් ඉන්නේ? අවුලක ඉන්නේ. ඒ නිසායි මේ ආර්ය සත්‍ය දකින්න වීරිය කරන්න. මේ ආර්ය සත්‍ය දකින්න ධර්මයේහි අප්‍රමාදී වෙන්න කියලා කියන පින්වත්නි. මේ මොහොත ආය අපිට ඉන්නේ මේ අවසාන නැව. ආය අපිට ඉන්නේ මේ අවස්ථාව. පින්වතුනේ මේ ධර්මය නොදැක්කොත් අපි වැටෙන අනතුරු සීමාවක් නැහැ පින්වත්නි. දේශනාවේ කියනවා මේ ඉන්ද කියලා සූත්‍රයේ මහණෙනි යම් කිසි ශ්‍රමණේක් හරි යම් කිසි බ්‍රාහ්මණේක් හරි අපි මේක මෙහෙම ගමු. යම් කිසි ශ්‍රාවකෙක් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා යම් කිසි ශ්‍රාවකෙක් දුක දුකයයි ඒ ආකාරයෙන්ම දකින්නේ නැත්තම්. මොකද දුක දුක හැටියට හැමෝම දකින්නේ. අපි දුක් විඳිනවද නැද්ද? විඳිනවා. විඳින දුක් දුක් කියලා තේරෙනවද? විඳින දුක් දුක් හැටියට ඔබ දැකලාද විඳින්නේ? විඳිනකොටවත් පේනවද? කියන්නකෝ බලන්න. දැන් මේ රටේ මොන තරම්නම් විරහ ගීත තියෙනවද? තියෙන තරමක් ඒවලනේ. නික්කමටවත් අපිට මෙනෙහි වෙලා තියෙනවද මේ කියන්නේ ප්‍රිය විප්පයෝගයන නේද කියලා? බුදුහාමුදුරුවෝ පළවෙනි සූත්‍ර දේශනාවෙදිම වදාළ කාරණේ ගැන. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. මෙච්චර මේ විලාපතිය තිය අඬන්නේ ඒති වෙනසක් නෑ. ඒ ඇඬිලි වල ඔක්කොගෙම වයලින් එකක් ගන්නවා තබලාවක් ගන්නවා එච්චරනේ තියෙන්නේ. සංගීත භාණ්ඩ වාදනය කරලා අඬන ඇඬිල්ලක් එච්චරයි. ඒ හැම එකක්ම බුදුහාමුදුරුවෝ වදාළ පරිද්දෙන් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක මත පහළ වෙච්ච නෙවෙයිද? මේ හැම එකම කියන්නේ වනේ. නේද? ඉතින් ඒ දුක් දුක් හැටියට පේනවද? වයසට යන එක දුකක් හැටියට පේනවද? මට දැන් 60ක් වෙනවා කියලා කියන්නේ හරි ආඩම්බරෙන්. බලන්නකො මේ යටපත් වෙන හැටි නේ දුක දුක හැටියට පෙනිලාද? නෑ පින්නත් මේ වයසට යන්න යන්න වයස නිසා කෙලෙස් වැඩෙනවා. මට දැන් මෙච්චරයි කියලා. තරුණ පිරිසේ තරුණකමින් කෙලෙස් වඩනවා කොහොමද? අනේ මේ තරුණ කාලේ ඔන්න තරුණකමින් මත් වෙනවා. තරුණ අය තරුණකමින් මත් වෙනකොට වයසට යන අය පින්වතුනේ ඒ අය මත් වෙනවා මොකෙන්ද? තරුණකම නැහැනේ. ඒ අය මත් වෙනවා ජීවිත මදයෙන්. මට මෙච්චරයි කියලා තමන් විඳ ජීවිතේ ජීවිත කාලෙන් මත් වෙනවා. තරුණ අය තරුණකමින් මත් වෙනකොට වියපත් අය තමන් ගෙවපු දිගු ජීවිතයෙන් මත් වෙනවා. මේ මොනවද? දුක් හැටියට පේන්නේ නැති එක නේද? උපදිනවා
උපදින තැන් හැම තැනකම අලුත් දුක් කන්දක හට ගැනීමද නැද්ද? හට ගැනීමක් නේ. ඒක තමයි කිව්වේ අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ථ මති වත්තති. මේ මහ වින්නැහිය වෙනවා කියන්නේ කාටද? පමත්ථ කියන්නේ ප්‍රමාදී කෙනාට. කවුද ප්‍රමාදී කෙනා කියන්නේ මෙතන? සිහිය නුවණ පවත්ව ගන්න බැරි කෙනා. මේ සිහි නුවණ නැති කෙනා ලොකු අනතුරක වැටෙනවා. මොකක්ද අනතුර? අසාතං සාත රූපේන ඊ타ම නිස්සාර දේවල් සරු දේවල් වල වෙස් අරගෙන අර සිහි නුවණ නැති මිනිහව යට කරගෙන යනවා. ඔබ යට වෙලා තියෙන්නේ සැබවින්ම සරු දේවල් වලටද නැත්නම් ඔබ යට වෙලා ඉන්නේ සරුයි වගේ ආපු નિසරු දේවල් වලටද? ඔබ හිතන්න. ඊළඟට කියනවා පිය රූපේන අප්පියං අප්‍රියම දේවල් අර සිහිනුවන නැති කෙනාව යට කරගෙන යනවලු මොකෙන්ද? ඊටාම ප්‍රිය දේවල් වල වෙස් අරගෙන. ඔබ ගැන මෙනෙහි කරලා බලන්න මොහොතක්. ඔබ යට වෙලා තියෙන්නේ සැබවින්ම ප්‍රිය දේවල් වලටද ප්‍රිය වෙසින් ආපු අප්‍රිය දේවල් වලටද? මේක ඕනම දෙයකට ගලපලා බලන්න. ඊළඟට කියනවා දුක්ඛං සුඛස්ස රූපේන. ඔන්න සිහිනුවන නැති කෙනා ඊළඟට යට වෙනවා කොහොමද? දුකට යට වෙනවලු. හැබැයි ඒ දුක ඇවිල්ලා තියෙන්නේ සැපයේ වෙස් අරගෙන. සැපයේ වෙස් අරගෙන. ඔබේ ජීවිතේ වැඩියෙන්ම ඇත්තටම විඳලා තියෙන්නේ සැපද නැත්තම් ඒ සැප විඳිනවා කියලා යට වෙලා තියෙන්නේ සැප වේසයෙන් ආපු දුක් වලටද? බන ඉවර වෙලා මේ එකක් ගාන ජීවිතය ගැන හිතන කෙනෙක් හිතලා බලන්න. නේ? පින්වත්නි, මේ දේශනාව සූර්යාගේ පහළවීම වගේ වෙනකොට ඉතින් කරගන්න වැඩ කරගන්න එක විදිහට කරගන්නවානේ. සමහරු දර වේලා ගන්නවා, සමහරු රෙදි වේලා ගන්නවා, සමහරු වී වේලා ගන්නවා. ඒ වගේ පින්වත්නි මේ දේශනාව ඔබට හිරුවෙලියක් වෙයි. ඒ අය වැඩ කරගනි. ධර්ම කාරණා අනුව මෙනෙහි කිරීම වශයෙන්. මේ දුක හැටියට දැක්කේ නැත්නම් දුක හටගන්නේ මෙහෙමයි කියලා දැක්කේ නැත්නම් දුකෙන් නිදහස් වීම මෙහෙමයි ආදී වශයෙන් ආර්ය සත්‍ය පිළිබඳව නොදැක්කොත් පින්නතුනේ ලොකු අනතුරක් තියෙනවා. ඒ අනතුර තමයි අද අපි තුනුරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ උනාට මේ භවයේ සසර ඉදිරි ගමනෙත් නිවන් දකින්නකම් විශාල අනතුරක් තියෙනවා. අපි වෙනත් ශාස්ත්‍රූවරු හොයන්න. ඒ අනතුරක්. මේ ධර්මය දැන නොගත්තොත්, මේ ධර්මය නොදැක්කොත් මේ භවයේ විතරක් නෙවෙයි ඉදිරි සසර ගමනේත් අනතුරක් තියෙනවා පින්නතුනේ. අපි අද බුදුන් වැන්දට සසරේ වෙනත් ශාස්ත්‍රූවරු හොයාගෙන යන අනතුරක වැටෙන්න පුළුවන්. වෙන්න එහෙම අනතුරක් වුණොත් මොකක් වේද? මේ ජීවිතේමත් නැද්ද පින්නතුනේ බුදුන් සරණ ගියපු අය අල්ප මාත්‍ර කරදරය සසරේ දෝෂේ මතු වෙනකොට දුවනවනේ පින්වත්නි හැරුණු අතේ. නැද්ද? බුදුහාමුදුරෝ දේශනා කළා පින්වත්නි ලෙඩ කියන ඒවා මේ පංචස්කන්ධේ හැටි. හැබැයි පින්වත්නි ඒ බුදුන් වැඳ ඉඳපු අයට පින්වත්නි ලෙඩක් හැදුණා කිව්ව ගමන් පන්සල අතහැරලා තව කොච්චර තැන්වල දුවනවද? අන්න බලන්න බුදුහාමුදුරෝ වදාළ ව්‍යාධි කියන එකෙන් ධර්මයේ තේරුම් ගත්තේ නැහැ. ධර්මයේ දකින්න නැතුව දුක හඳුනා ගන්න නැතුව ආර්ය සත්‍ය පැත්තට අවධානය යොමු කරන්නේ නැතුව පින්නත් දිවුවා වෙන පැත්තකට. මේක අනතුරක්. විශාල අනතුරක් පින්නත්නි. මේකට උපමාවක් භාග්‍යතුන් වහන්සේ කියනවා සෙය්‍යතාපි භික්ඛවේ තූල පිචුවා කප්පාස පිචුවා ලහුකෝ
වාතුපාදානෝ සමේ භූමිග වාගේ නික්කිත්තෝ තියෙනවා ඉඹුල් පුළුන් ටිකක් හරි කපු පුළුන් ටිකක් හරි මේ ඉඹුල් පුළුන් ටික හරි කපු පුළුන් ටික හරි සම භූමියක තියෙනවා එතකොට තමේනං පුරත්තිමා වාතෝ පච්චිමේන සංහරෙය්‍ය පෙර දිසාවෙන් හුලඟක් ආවොත් එහෙම ඒ හුලඟ මේ ඉඹුල් පුළුන් ටික හරි කපු පුළුන් ටික හරි අරගෙන කොහෙටද යන්නේ? පසු දිසාවට යනවා. නේ මේ හුලඟට මේ ඉඹුල් පුළුන් ටික කපු පුළුන් ටික යනවනේ. පෙර දිගින් නම් හුලඟ එන්නේ පැසුළු දිගට පින්නවත් මේ පුළුන් ටික යනවා. පච්චිමෝ වාතෝ පුරත්තිමේන සංහරෙය්‍ය ඊළඟට පච්චිම ප්‍රදේශයෙන් එන වාතයට මේ ඉඹුල් පුළුන් ටික පෙර දිගට අරන් එනවනේ. ඊළඟට කියනවා උත්තරෝ වාතෝ දක්ඛිනේන සංහරෙය්‍ය උතුරු පැත්තෙන් එනවා නම් හුලඟක් ඒ හුලඟෙන් මේ පුළුන් ටික අරන් එනවා දකුණු දිහාවට. ඊළඟට කියනවා දක්ඛිනෝ වාතෝ උත්තරේන සංහරෙය්‍ය දකුණු පැත්තෙන් එනවා නම් සුලං රැල්ලක් ඒ සුලං රැල්ල මේ පුළුන් ටික අරගෙන යනවා උතුරු දිහාවට. තං කිස්ස හේතු මොකක්ද එහෙම වෙන්න හේතුව තමයි ලහුකත්තා භික්කවේ කප්පාස පිචුනෝ මේ කපු පුළුන් ටික ලහුකෝ ඒ කියන්නේ ඊටාම දුහුල් සැහැල්ලුයි පුළුන් ටික හරි සැහැල්ලුයිනේ සැහැල්ලු නිසාම හුලඟ හමන පැත්තට මේ මේ පුළුන් ටික යනවද නැද්ද පුළුන් ටික යනවා මහ ලොකු හුලඟක් ඕනෙත් නැහැ ඔබ අපිත් ඔන්න ඔය කපු පුළුන් ටික වගේ ආර්ය සත්‍ය නොදකින ආර්ය සත්‍ය දකින්න වීරියක්වත් නැති ශ්‍රාවකයෝ පින්නතුනේ මෙන්න මේ කපු පුළුන් ටික වගේ කොහෙන්ද සිහින් හුලං රැල්ලක් හමන්න යනවා ඒ දිහාවට අන්න අර ශාස්ත්‍රවරයා නම් මේක දන්නවා ඇති මේ දුක කෙලවර වෙන හැටි කියලා ඕන්න හිතුනෝ අර හුලං එන පැත්තට යනවා ඒක නිසානේ යන්නේ සායි බබා දහන්නත් යනවා මේ කිනේක විවේචනය කරනව නෙවෙයි සායි බබා මෙන්න මෙහෙමයි මවනවා මොකක් හරි 이르දියක් තියනවා කිව්වොත් එහෙම ගියේ නැද්ද තෙරුවන් සරණ ගියපු අයත් ගියා ඕන්න හුලඟ හෙට ගිහිල්ලා කපු පුළුන් වගේ මෙන්න මෙහෙමයි 이르දිමතෙක් පහළ වෙලා කියලා 이르දි ප්‍රාතිහාර්ය පානවා කිව්වොත් එහෙම දුක් කෙලවර වෙනවා නිවන් දකින්නවා කියන එක අපිට වැඩන්නේ ලෝකේ බොහෝ දෙනෙක් අර 이르දීන් පස්සේ දුවනවද නැද්ද දුවනවා පින්නත් නේ කපු පුළුන් ටික වගේ හමන හුලඟට යනවා බුදුවරුන්ගේ ශාසනයක එහෙම ශ්‍රාවකයෝ මොන තරම්නම් අනාතද ඒ ශ්‍රාවකයන්ගේ ස්වභාවය පින්වත්නි හුලං අර පුළුන් රොදක් වගේ ශ්‍රාවකයෝ ආර්ය සත්‍ය දැකපු නැති වුණාම ආර්ය සත්‍ය නොදකින අය ඒ අත මේ අත දුවනවා දුකක් විපතක් එනවා මේ ලෝකයේ බුදුන් සරණ ගියපු බෞද්ධයෝ කල්පනා කරනව දනේ සංසාරේ කරපු කර්ම ඒවා වෙන කෙනෙකුට ගන්න බෑනේ කියලා කර්මය මෙනෙහි කරනවද කර්මය මෙනෙහි කරන්නේ නැහැ අද අපි යන්නේ පින්නතුනේ යාඥාවටයි අපි හැමෝම නිමක් නැතිව ප්‍රාර්ථනානේ යාඥා නේද දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නොඑක් දේවල් ඇයි මේ අර පුළුන් රොද වගේ ඉතින්දි මෙනෙහි කරන්න ඕන ධර්මයේනේ ධර්මයට අනුව හිතන තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් නම් මෙනෙහි කරන්න ඕන ධර්මය භාග්‍යතුන් වහන්සේ සසර දුකයි කියලා වදාළේ ඕක තමයි මේ සසරේ ඉන්න හොඳ නැහැ කියලා වදාළේ ඒක තමයි ව්‍යාධි කියන්නේ දුකක් කියලා වදාළේ ඒක තමයි කියලා ධර්මයේ මෙනෙහි කරන්න ඕන පින්වත්නි ඒ ධර්මයට අනුව හිතන්නේ නැතුව වෙනත් ක්‍රම ඔස්සේ පින්නතුනේ පිහිට පිළිසරණ හොයන්න යනවා නම් මේකට දේශනාවේ කියනවා උපාසක ඡණ්ඩාලෝ උපාසක සැඩොලෙක් කිව්වා උපාසක සැඩොලෙක්
උපාසක මලං උපාසක කිලුටෙක් කිලුටු උපාසකෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්න පින්වත්නි මේ පුළුන් රොදක් වගේ වෙන්න නෙවෙයි. හමන හුළඟට ඒ ශාස්ත්‍රූරු හොයාගෙන මේ අනතුර සසරේ වුණොත් පින්වතුනේ යම් දවසකදී යම් මොහොතකදී ප්‍රාණඝාතය සත්වයෝ මරණ එක යාග පවත්වන එක දෙවියන් අතරට බ්‍රහ්මයන් අතරට යන්න තියෙන පාර කියලා අදහන ආගමකට අපි තල්ලු වුණොත් එදාට අපි අකුසල් කරන්න පින්වතුනේ ධර්මයේ වේසයෙන්. එදාට ඒ අනතුරේ සීමාවක් තියෙයිද? ඒකේ සීමාවක් නැහැ පින්වත්නි. සීමාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගැඹුරට වලක් කපලා මේ මහ පොළොවේ ගැඹුරට හිටවපු ලී කණුවක් හරි යකඩ කණුවක් හරි තියෙනවා. ගල් කණුවක් හරි තියෙනවා. ගැඹුරට වලක් කපලා හිටවලා. සිහිල් සුළං රැල්ලක් නෙවෙයි මහා කුණාටුවක් ආවත් මේ ගල් කණුව හෙල්ලෙයිද? හෙල්ලෙන්නේ නැහැ පින්වත්නි. කිසිම පැත්තකට හෙල්ලෙන්නේ නැහැ. අන්න ඒ වගේ කියනවා මේ ආර්ය සත්‍ය දැකපු ධර්මයේ දැකපු ශ්‍රාවකයා නිෂ්ඨාවකට එනවා පින්වතුනේ. මේ දුක් කෙලවර වෙන්නේ තථාගතයන් වහන්සේ වදාළ මාවතේමයි. ඒ නිසා වෙන කිසිම ශාස්ත්‍රූවරයෙක්ගේ මූණ බලන්න මේ ශ්‍රාවකයන් නැහැ පින්වත්නි. මේකට හොඳම උදාහරණය තමයි පින්වත්නි සූරම්බට්ට. සූරම්බට්ට කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය පින්වතුනේ මාර්ගඵලලාභී ශ්‍රාවකෙක් සෝවාන් වෙච්ච කෙනෙක්. සූරම්බට්ට දේශනාව අහලා පින්වතුනේ ගෙදරට ආවා. මොහොතක් ගත වෙනකොට පින්වතුනේ සූරම්බට්ටගේ ගෙදර දොරට තට්ටු කරනවා. දොර ඇරලා බලපුවාම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආපහු ගෙදරට වැඩම කරලා. ස්වාමීනි ඔබ වහන්සේ ආපහු මොකද මේ? මන් දැන් ඔබ වහන්සේ හමු වෙලා බණ අහලානේ ආවේ. භාගතුන් වහන්සේ කියනවා නෑ සූරම්බට්ට ඒ දේශනාව කරද්දී මට එක තැනක් වැරදුනා. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කිව්වා නෑ සූරම්බට්ට සියලු සංස්කාර ධර්ම නිට්ටයයි කිව්වා. සියලු සංස්කාර ධර්ම දුකයි කිව්වා සූරම්බට්ට නෑ ඒක සකස් කර ගන්න සියලු සංස්කාර ධර්ම සැපයි කිව්වා. සියලු ධර්ම අනාත්මයි කියලායි මන් දේශනා කළේ නෑ සූරම්බට්ට එතන වැරදුනා සියලු ධර්ම ආත්මයි කිව්වා. එහෙම සකස් වෙන්න ඕන කිව්වා. දැන් බුදුහාරයලා මේක දේශනා කළේ එදා සූරම්බට්ට හිටපු තැන ඔබ හිටියනම් මොකක් වෙයිද? එහෙනම් නිට්ටයයි සුඛයි ආත්මයි කියපු එක බාර ගන්නවද නැද්ද? බාර ගන්නවා. හැබැයි සූරම්බට්ට කල්පනා කරනවා මේක වෙන්න බැරි වැඩක්. බුදුවරු කියලා කියන්නේ විමසීමෙන් තොරව වචන පාවිච්චි කරන අය නෙවෙයි. ඔන්න බලන්නකෝ පින්වත්නි වැටහීම ශාස්ත්‍රුන් වහන්සේ ගැන. මේ තථාගතයන් වහන්සේගේ වෙස්යෙන් ඇවිල්ලත් කවුද ආවේ? මාරයා. මාරයාවේ. තථාගතයන් වහන්සේගේම වෙස්යෙන් ඇවිල්ලා කිව්වවත් පින්නතුනේ බුදුහාමුදුරුව ගැන තියෙන වැටහීම නිසා බලන්නකෝ වෙනත් සරණකට ගියේ නෑනේ. මේක වෙන්න බෑ. බුදුවරු කියන්නේ වචන දෙකේ අය නෙවෙයි. බුදුවරු කියන්නේ වචන දෙකේ අය නෙවෙයි. මේක නම් වෙන්න බෑ කිව්වා. ඔන්න බලන්න පින්වත්නි අර පොළොව යටට හිටවපු කණුවක් වගේ ධර්මය දන්න ශ්‍රාවකෙක් ධර්මයේ දකින ශ්‍රාවකෙක් භාග්‍යතුන් වහන්සේගේ සරණ ඇර වෙන සරණක් යන්නේ තවත් විදියකට කිව්වොත් බණ දන්න අය බුදුන් දකින එක විදිහක් බණ නොදන්න අය බුදුන් දකින විදිහ තව විදිහක්. බුදුන් දකින හැමෝම නිවන් දැක්කා කියලා නෑ. හැබැයි ධර්මයේ දැකපු හැමෝම වෙනත් මේ ලෝකේ කිසිදු පෘථග්ජනයෙක් නොදකින පරිද්දෙන් බුදුන් දැකපු පිරිසක්.
වැටහුණද කියන දේ. බුදුන් දැකපු හැමෝම නිවන් දැක්ක කියලා නෑ. හැබැයි ධර්මය දැකපු ධර්මය අවබෝධ කළ නිවන් දැකපු උත්තමයා බුදුන් දකින විදිහ මේ ලෝකයේ වෙනත් කිසිම පෘථග්ජනෙක් බුදුන් දකින්නේ නැහැ. ඒ නිසා අපි හැමදෙනාම ධර්මයේ දකින්න මේ මොහොතේ අප්‍රමාදී වෙමු. සිහි නුවණින් කටයුතු කරමු. නැවත කියනවා අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙයි. ඊට පෙර අප්‍රමාදී වෙන්න. සියලු දෙනාට උතුම් නිවන පිණිස දේශනාව පවතිවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමා කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ ගම්පල කීරපනේ පදිංචි HMISB වීරකෝන් මහත්මයා සහ සහෝදර සහෝදරියන් ඇතුළු පින්වන්ත ඥාති පිරිස. අරමුණු අතරට එක්වෙන්නේ පොළොන්නරුව කළු කැලේ විසූ වසර 15කට පෙර මිය ගිය PWM බණ්ඩාරමණිකේ මෑණියන්ටත් වසර 10කට පෙර මිය ගිය HMB වීරකෝන් පියාණන්ටත් පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සෙත් ප්‍රාර්ථනා කිරීම වශයෙන් දේශකයාණන් වහන්සේ හට සෙත් ප්‍රාර්ථනා කරනවා වගේම සුජීවත්ව වාසය කරන KA රණතුංග පියාණන්ටත් UG චන්ද්‍රා උයන්වත්ත මෑණියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම දැනට රටේ පවතින කොරෝනා වසංගත තත්වයෙන් ඉක්මනින් මිදී දැහැමි ජීවිත ගත කර ගැනීමට මේ උතුම් කුසල ධර්මයේ ආශිර්වාදය හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. මේ ධර්ම දාණය හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණිස වේවායි ප්‍රාර්ථනා තබනවා. පින්වතුනි රැස් කරගත් සියලු කුසල ධර්මයෝ නමින් මියගිය හැමට අනුමෝදන් කරමු. සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ධර්ම දානයේ නියුතු ඔබටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් මේ කුසල බලයෙන් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ වේවා. බුද්ධ ආදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් නැති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දෙවියන්ටත් මේ පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දෙවි රැකවරණයත් ඔබ අපට ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන්ට පැමිණ උතුම් නිවයින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම්
තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ මයිලපිටිය මහා අනද සෙනසුනෙහි නිර්මාතෘ අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහඳ පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙතගෙන ඒ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.